උත්සාහ කරමු ඉතා කෙටියෙන් පවතින තත්ත්වයේ පිළිබඳව අපේ අදහස ඉදිරිපත් කරන්න. එම අදහස ඉදිරිපත් කරන්න හේතු වුණු කාරණාව තමයි රටේ ඉතා විශාල ව්‍යාකූල තත්ත්වයක් තියෙන වෙලාවේ අපේ හිතවතුන් හැමතිස්සෙම අහන දෙයක් තමයි දැන් මොකද මේකට කරන්නේ? මොකද්ද වෙන්නේ? මොනවද වෙන්නේ කියලා. අපි කවුරුත් දන්නවා අපි ඉන්නේ ඉතා විශාල භයානක තත්ත්වයක. පසුගිය කාල පරිච්ඡේදය තුල අරගලය කියන සංසිද්ධියත් එක්ක අපේ රටේ ජනතාව විශාල ජයග්‍රහණ කිහිපයක් අත්පත් කරගත්තා. ඒ ජයග්‍රහණ වලින් එකක් තමයි පැවති දුර්දාන්ත ආණ්ඩුව ඉවත් කරගන්න හැකිවීම. අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට බලපෑම් කිරීම. නැත්තම් මේ රටේ මේසා විශාල ව්‍යසනයක් වෙලා තියෙද්දි ණය ගන්න බැරුව, ණය වෙලා පොලී ගෙවා ගන්න බැරුව, ආදායමක් නැතුව, ජාතික ආදායම් වර්ධනය වෙන්නේ නැතුව, කෘෂිකර්මාන්තයේ බිඳවැටලා තියෙන වෙලාවක, අධ්‍යාපනය නැවතිලා තියෙන වෙලාවක, කොරෝනා වසංගතය විසින් බැට දීලා තියෙන වෙලාවක අලුත් ප්‍රතිපත්තියක් කඩිනම් වැඩපිළිවෙලක් නැතුව ආණ්ඩුව ඔහේ ඉන්නවා. මොකද වෙන්නේ? ඒ නිසා ඒ ආණ්ඩුව ඉවත් කරගන්න ලැබීම අරගලයේ විශිෂ්ට ජයග්‍රහණයක් කියලා තමයි මම හඳුන්වන්නේ. මම විතරක් නෙවෙයි ඔබ කියන්නේත් ඒක තමයි. මේ දැන් ඇති තත්ත්වය කුමක්ද? දැන් මේ මොහොතේ උද්ගත වෙලා තියෙන තත්ත්වය මොකක්ද? කියන එක පිළිබඳව දැන් අපිට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. අපිට දැන් තියෙන වැඩිම වැදගත්ම අවශ්‍යතාවය මොකක්ද? අපි අපේ අවශ්‍යතා අනුපිළිවෙලක් හදමු. ආණ්ඩුව අයින් කරන එකද? හොරු අල්ලන එකද? මහින්ද රාජපක්ෂට යන්න රොදී රඳව ගන්න එකද? අපේ රටට ලබන මාස ජීවත් වෙන්න ආදායම් නැහැ, සල්ලි නැහැ, ඩොලර් නැහැ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න එකද කියලා අපි පෙළගස්වන්න ඕනේ. පෙළගස්වල ඉවර වෙලා වැදගත්ම එක මේ මොහොතේ අපි අප විසින් ඉටු කරගත යුතු වැදගත්ම කාරණාව මොකක්ද කියලා බලලා ඒකට පළවෙනි තැන දෙන්න ඕනේ කියලා තමයි මම යෝජනා කරන්නේ. ආණ්ඩුව පන්න ගන්න එක, මැතිවරණයකට යන එක, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන එක, 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන එක, 21 වෙනි එකක් අරගෙන එන එක, මේ සියල්ල වැදගත් දේවල්. ඉතා වැදගත්. හැබැයි වැදගත්ම දේ මොකක්ද? වැදගත්ම දේ තමයි මේ රටේ මිනිස්සු ඊළඟ මාසේ කණ්ඩ නැතුව ජීවත් වෙන්න බැරුව, විදුලි බලය නැතුව, ඩීසල් නැතුව, පෙට්‍රල් නැතුව, ගෑස් නැතුව දුර්භික්ෂයකට මුහුණ දෙන්න යනවා. හොරකම්, මංකොල්ල කෑම්, පැහැර ගැනීම වගේ දේවල් ඇති වෙලා මේ සමාජයේ විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න යනවා. දැන් අපේ පළවෙනි අරමුණ වෙන්න ඕනේ මේ තත්ත්වෙට උත්තරයක් හොයාගන්න එක. දැන් මේ තත්ත්වෙට උත්තරයක් හොයාගන්නවා කියලා කිව්වහම අපේ රටේ ප්‍රධාන කණ්ඩායම් කීපයක් ඉන්නවනේ. ඒ කණ්ඩායම් කීපේ ගන්න පුළුවන්, ඒගොල්ලන්ට ගන්න පුළුවන් උත්තර මොනවද, පියවරයන් මොනවද කියලා බලමු. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් ගත්තොත් මහින්ද රාජපක්ෂ පුළුවන් තරම් උත්සාහ කළා බලයේ ඉන්න මිනිස්සුන්ගෙන් අහලා මම යන්න එපාද, ඊළඟ ඉන්නද කියලා අහලා බලයේ ඉන්න උත්සාහ කළා. අරගලයට පහර දීලා සමතලා කරලා තරුණ හඬ යටපත් කරන්න උත්සාහ කළා. ඒක අවාසනාවන්ත ඉරණමක් ඒ අයට අත්කර දෙමින් පරාජයටපත් වුණා. ගෝඨාභය රාජපක්ෂ යන්න කියලා තමයි මහ ජනතාව කියන්නේ. බහුතර මහ ජනතාව කියන්නේ. එතකොට ඔහුට ගන්න පුළුවන් පියවර මොකද්ද? ඔහුට ජීවත් වෙන්න තව අවුරුදු 3ක් තියෙනවා මං කියන්නේ ජනාධිපති ධූරේ. දැන් මේ ජනාධිපති ධූරේට ඇවිල්ලා බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඇවිල්ලා හොරුන්ව රකින්න, Tamanට උදව් කරපුවාට උදව් කරන්න වගේ උපක්‍රම ඔළුවේ තියාගෙන ඇවිල්ලා අවුරුදු 3කින් යන්න වීම දුකක්. ඇත්ත. දැන් එතුමාට මොකද්ද කරන්න පුළුවන්? රැඳී සිටින්න. කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. හරි මම යන්නම් කියලා කට වහගෙන යන එක. නම්බු පිටින්. එහෙම නැත්තම් එතුමා ලබාගත් 69 ලක්ෂයක විශාල ජනවරම පිළිබඳව මතක් කරලා ඒ ජනවරමට හිස නමලා ඒ මිනිස්සුන්ට කළගුණ සැලකීමක් විදියට මේ රට ඔවුන් විසින්ම පත් කරනු ලැබූ අර්බුදයෙන් යම්කිසි අඩියක් උඩට තියලා ඔසවලා තියලා සමුගෙන යන එක. අපි අගාධයට වැටලා ඉන්නේ. මේ අගාධයට වැටලා තියෙන වෙලාවේ ගැලවෙන්න පුළුවන් මාර්ගයක් නිර්මාණය කරලා රජයක් වශයෙන්, ජනාධිපතිවරයෙක් වශයෙන්, වගකීම් යුතු පුද්ගලෙක් වශයෙන් ඒක කරලා යන එක තමයි මම හිතන්නේ එතුමාගේ ඔළුවේ දැන් තියෙන්න ඕනේ කාරණාව කියලා. ඒ නිසා වෙන්න ඕනේ බලය අත්හැරලා
එකපාරටම යන්නේ නැතුව නව අගමැතිවරයෙක් පත් කරන්න කියලා පාර්ලිමේන්තුවට කිව්වේ. දැන් මේ පාර්ලිමේන්තුවේ නව අගමැතිවරයෙක් පත් කරගන්න කියලා කීම තුල එතුමාට යම්කිසි කාල පරිච්ඡේදයක් ඉන්න හම්බ වෙනවා. ඒක ඇත්ත. මම පෞද්ගලික විශ්වාස කර දෙන්නේ කියන්නේ. දැන් තම තමන්ට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒක තම තමන්ට කියන්න පුළුවන්. මගේ අදහස මම කියන්නේ. මගේ අදහසට ඇහුම්කන් දෙන්න කැමති නම්. මේ වෙලාවේ මොන රජයක් පත් වුණත් කවුරු ආණ්ඩු බලය ගත්තත් ඉතාම දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙනවා මේ රට අරගෙන යන්න. මේ කුණාටුවෙන් මුදව ගන්න ලේසියෙන් කෙනෙකුට බෑ. ඒ සඳහා බරපතල මහජන සහයෝගයක් අවශ්‍ය කරනවා. බරපතල ජාත්‍යන්තර සහයෝගයක් අවශ්‍ය කරනවා. ඒ සියල්ල නැතුව කෙනෙකුට ගලව ගන්න බෑ. ඇත්තම කියනවා නම් මේ මොහොතේ ආණ්ඩු බලය ලබා ගන්නේ නැත්නම් කවුරු හරි කෙනෙක් එයා බුද්ධිමත්. ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවා. රට පැත්තෙන් නෙමෙයි. මොකද ඔවුන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත වෙනවා. ඔවුන්ගේ දේශපාලන අනාගතය එක පාටව නැතර නැති වෙලා යන්නේ. දැන් පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් කවුද ඉන්නේ? විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහත්තයා. රටේ අනාගතය පිළිබඳව දැක්මක් තියෙන විශාල ගැඹුරු දැනුමක් තියෙන රටට අවශ්‍ය කරන ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය මොකක්ද කියලා දර්ශනයක් තියෙන කෙනෙක් කියලා මගේ පුද්ගලික දැනුම අනුව එතුමාව ගණන් ගන්න බෑ. අනුර කුමාර දිසානායක මහත්මයා. අනුර කුමාර දිසානායක මහත්මයා දැන් පවතින පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ ආසන 3යි. ඒතර අනිත් සියලු දෙනා එකඟ වෙන්නේ මොනම තත්වයක් යටතේ හරි. එනෝ ඔවුන් කැමති වෙන්නේ නැහැ ජනතා බලයක් නැතුව මහජන බලයක් නැතුව ආණ්ඩුවක් අරගන්න. හැබැයි ඔවුන් කියලා තිබුණා සියලු දෙනාම එකඟ වෙනවා නම් සියලු දෙනා උදව් කරනවා නම් මාස 6ක කාල සීමාවකට ආණ්ඩුව ගෙනහිල්ලා මේ තත්ත්වෙට මුහුණ දීලා මැතිවරණයකට යන්න සූදානම් කියලා. ඒක හොඳ ඉදිරිපත් වීමක්. හැබැයි අපේ රටේ පවතින පාර්ලිමේන්තුව ඇතුලෙන් තමයි දැන් මොකක් හරි කරගන්න තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි දැන් බොරුවට කෑ ගැහුවට දැන් ගෝඨ යන්න, රනිල් යන්න එන්න එපා. අපි පිළිගන්නේ මේ පාර්ලිමේන්තුව ඉසුරුව හරින්න 225 එපා. ගේන්න අලුත් පාර්ලිමේන්තුවක් සටන් පාටයක් විතරයි. ඒක ප්‍රායෝගික නැහැ. මේ වෙලාවේ අපේ රටට හෙටට අවශ්‍ය කරන පෙට්‍රල් ටික ඩීසල් ටික ගෙන්න ගන්න නැතුව අපේ රටේ මිනිස්සුන්ට ඕන කරන ධාන්‍ය ටික සහල් ටික ගෙන්න ගන්න නැතුව ඔබ විශ්වාස කරනවද අපිට මැතිවරණයකට යන්න පුළුවන් කියලා? ඒ නිසා කවුරු හරි මැතිවරණයක් ඉල්ලනවා නම් 225 එපා යන්න කියලා කියනවා නම් කරුණා කරලා මොලේ පරීක්ෂා කරවගන්න. මොකද මේ මොහොතේ ඒක කරන්න බෑ. මේ මොහොතේ මේ තියෙන පාර්ලිමේන්තුව හරහා අපිට තියෙන සම්බාධක කීපයක් ඉවත් කරවා ගැනීම තමයි මං හිතන්නේ කළ යුතු වැදගත්ම කාරණා. මේ තියෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ හොරු කියලා අපි කවුරුත් දන්නවා. අවුරුදු 74න් වැඩි කාලයක් අපි පාලනය වුණේ හොරුන්ට කියලා අපි දන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මැතිවරුන්ගෙන් බහුතරයක් හොරු කියලා. ජනාධිපතිවරයා පවා හොරෙක් කියන එක පිළිබඳව මහ ජනතාව කියනවා. ඒක දන්නවා වුන්. ඒ තත්ත්වය යටතේ දැන් හොරකම් නොකරපු කෙනෙක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ හොයාගන්න බෑ. දැන් ඔබ කියයි එහෙනම් අපි හොරුන්ට යටත් වෙලා ඉන්න ඕනේද තව ටිකක් කාලයක් කියලා. ඔව් මම කියන්නේ හොරුන්ට යටත් වෙලා හොරුන් ලවා ධනය ආපසු අද්දවාගෙන අපෙන් උදුරගත්ත මේ ක්‍රමය වෙනස් කරවාගෙන අලුත් ක්‍රමයකට අපි යා යුතුයි. ඒ නිසා තමයි නීතිඥ සංගමය යෝජනා කීපයක් ඉදිරිපත් කළේ. මාස 6ක් ඇතුළත අන්තර්වාර පාලන ක්‍රමයකට යන්න, ඒ පාලන ක්‍රමය තුළ අපිට ඉස්සරහට යන්න තියෙන සම්බාධක ඉවත් කරගන්න කියලා. හැබැයි ආර්ථික ප්‍රශ්න ගැන කවුරුවත් මේ වෙලාවේ කල්පනා කළේ නැහැ. අපිට දැන් තියෙන පළවෙනි ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නයක්. මම දැක්කා විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන යෝජනා කීපයක් ඒ ඔක්කොම දේශපාලන යෝජනා. ඒ ඔක්කොම තමන්ගේ බලය රැක ගැනීම උදෙසා තියෙන යෝජනා. තමන්ට පහසුවෙන් පාලනය ලබා ගැනීම සඳහා තියෙන යෝජනා. ඒ ආර්ථික යෝජනා කවුරුත් ඉදිරිපත් කළේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් විතරයි ආර්ථික යෝජනාවක් ඉදිරිපත් කරන්නේ. නමුත් දැන් අප මුහුණ දීලා තියෙන බරපතලම ගැටලුව තමයි ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය. අපට ඕන ආර්ථික උත්තරයක්. මේ ආර්ථික උත්තරේ කෙබඳු උත්තරයක් විය යුතුද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙලාවේ IMF එකට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අපේ ණය ප්‍රශ්නය යම් තාක් දුරට ලිහිල් කරගන්න උවමනාවක් තියෙනවා. ඔවුන් ඒක කරයිද නැද්ද කියලා කියන්නේ දන්නේ නැහැ. මොකද මගේ පෞද්ගලික වැටහීම අනුව ශ්‍රී ලංකාව නයිජීරියාවටත් පහලින් ඉන්නේ මේ වෙලාවේ ආර්ථික බංකොලොත් භාවය යටින්. නයිජීරියාව පෙරේදා සිට තමන්ගේ රටේ ඉන්න සියලු ගුවන් ගමන් නැවැත්තුවා. ගුවන් ගමන් යන එකත් නැවැත්තුවා. මොකද හේතුව ඔවුන්ට අවශ්‍ය කරන ගුවන් යානා ඉන්ධන ගන්න සල්ලි නැහැ. ඩොලර් සහ ඔවුන්ගේ මුදලේ ප්‍රශ්නෙත් එක්ක අරගෙන බැලුවම ඔවුන්ට
ඉන්ධන ජෙට් ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් නැහැ. අපිටත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. අපි ඊට වඩා භයානක තත්ත්වයක ඉන්නේ. මොකද අපිට තියෙන ණය බර ඔවුන්ට තියෙන ණය බරටත් වඩා වැඩි. මෙන්න මේ නිසා ණය ගෙවීම සහ පොලී ගෙවීම වාරික ගෙවීම කියන ප්‍රශ්නත් එක්ක අපි දැන් ලෝකේ බංකොලොත් රටවල් අතර ඉහළින්ම ඉන්න රටක්. දැන් කොහොමද මේකෙන් නැගිටින්නේ? මේකෙන් නැගිටින්න උපක්‍රම කිහිපයක් තියෙනවා. ඉන් එක උපක්‍රමයක් තමයි ජාත්‍යන්තර වශයෙන් අපේ තත්ත්වය කියා දීලා ආධාර ඉල්ල ගන්න. ඒක වැදගත් උපක්‍රමයක්. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන දෙයක් අහලා ඔවුන්ගේ කොන්දේසි ඉටු කරලා ණය සහන කාලයක් ලබා ගන්න එක. ණය සහන ලබා ගන්න එක. තුන්වෙනි එක තමයි කවුරුත් ඕනේ නැහැ අපේ රටට සම්බන්ධ සම්පත් පාවිච්චි කරලා අපේ රට හා බැඳුණු සම්පත් පාවිච්චි කරලා අපි ඔළුව උස්සන්න ක්‍රියා කරන එක. අපි තුන්වෙනි කාරණා පොඩ්ඩක් පැත්තකින් තියපු එක ඉතා වැදගත් සහ ගැඹුරු කාරණාවක්. දැනට ඉන්න පාර්ලිමේන්තුව හරහා මේක කරවගන්නම් කවුද මේකට සුදුසුම පුද්ගලයා? අපි හොඳටම දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියන්නේ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාම ෆේල් වෙච්ච නායකයෙක්. හැබැයි ඒ මිනිස්සයා සම්බන්ධයෙන් හොඳ පැත්ත කතා කරනවා නම් උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නරක කතා කරනකොට යුද්ධේ දිනන්න උදව් කළා කියන හොඳ පැත්තත් අපි කතා කරනවානේ. මම දන්නේ ඔබ කොහොම කතා කරනවද කියලා. මට නම් නරක පුද්ගලයන්ගේ හොඳ ගතිගුණද හොඳ පුද්ගලයන්ගේ නරක ගතිගුණද එකවර කියන්න පුළුවන්කම තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියන ෆේල් වෙච්ච නායකයා ඇතුලේ යම් කිසි ලෝකයේ පිළිගන්නා පුද්ගලයෙකුත් ඉන්නවා. බුද්ධිමතෙක් ඉන්නවා. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුසරු කරන පුද්ගලයෙකුත් ඉන්නවා. දැන් ඒ සම්බන්ධයෙන් දන්න කාරණා කීපයක් පෞද්ගලිකව මම දන්න කාරණා කීපයක්ම තියෙනවා. මම මේ වෙලාවේ ඒව කතා කරන්න යන්නේ නැහැ. ඔබ මතක් කළොත් වෙන වෙලාවක මම ඒ ටික කියන්නම්. මේ දැන් රනිල් වික්‍රමසිංහ කියන නායකයා රටේ අගමැති වශයෙන් ඔහු අවස්ථා දෙක තුනකදීම පත් වුණාට ඔහුට හැකියාව ලැබුණේ නැහැ Tamanට අවශ්‍ය ආර්ථික පියවර ගන්න. වටේ හිටපු අයත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් Taman කකුලෙන් අදින පාලනය කරන පුද්ගලයන් එක්ක එකතු වෙලා තමයි ඔහුට ගමන යන්න සිද්ධ වුණේ. මේක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ ඔහුට ඒ දේ සිද්ධ වුණා. මෛත්‍රීපාල සිරිසේන රජය යටතේ ඔහුට ඒ දේ සිද්ධ වුණා. මම ඔහු කරපු මහ බැංකු අයථ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් හරි කියනවා නෙමෙයි මේ. ඒක සම්පූර්ණ වැරදි. ඒක වැරදි. ඒක රනිල් වික්‍රමසිංහත් කළා. ඊට පෙර රාජ්‍ය පාලන සමයේ නිවාඩ් කබ්‍රාල් එක එකතුලා මහින්ද රාජපක්ෂත් කළා. ඒක කරපු නිසා මහින්ද රාජපක්ෂත් දන්නවා අනිත් අයත් දන්නා මෙහෙම මහ බැංකු වංචාවක් තියෙනවා. මෙහෙම කරන්න පුළුවන් කියලා. සුරකුම්පත් පිළදී ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා ඒක එළියට ආවේ. ඒක එළියට ආවේ රනිල් වික්‍රමසිංහ පාලන කාලේ ඒක කරපු අවස්ථාවේදී පමණයි. නමුත් ඊට ඉස්සෙල්ලත් ඒක කළා. මම හිතන්නේ ඊට පස්සෙත් ඒක කරනවා වෙනත් ආකාර වලින් කියලා. හැබැයි කොහොම නමුත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ඔහුට කරන්න ඕන කරන කාරණාවන් ටික කරගන්න තාම බැරි වුණා. මේ අවස්ථාව ඔහුට දීලා බලන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දැන් අපේ නායක හමුදුරුවරු සහ මෙතෙක් කාලයක් ආරගල භූමියේ අපට ආදරයෙන් නිවාසනසපු අපිත් එක්ක එකට හිටපු මල්කම් රංජිත් අගරාධ ගුරුතුමා වැනි අයගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ වෙලාවේ මේ ප්‍රශ්නය දේශපාලනයේ පැත්තට ගෙනියන්න නැතුව රට ආර්ථික වශයෙන් යම්කිසි අගාධයකින් ගොඩ ගැනීම සඳහා පුළුවන්ද කියලා බලමු. මම කියන්නේ මේගොල්ලෝ හැමදාම ඉන්න ඕන අය නෙමෙයි. අපිට මේ ආණ්ඩුව ඕනෙත් නැහැ, මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඕනෙත් නැහැ, ගෝඨාභය රාජපක්ෂ ඕනෙත් නැහැ, රනිල් වික්‍රමසිංහ ඕනෙත් නැහැ, එක්සත් ජාතික පක්ෂ ඕනෙත් නැහැ, මේ තියෙන පාලන තන්ත්‍රයේ පවතින පක්ෂ ඕනෙත් නැහැ. අපට ඕන කරන්නේ අලුත් ක්‍රමයක්, අලුත් වැඩපිළිවෙලක්. ඒක ගැන කිසි සැකයක් නැහැ. හැබැයි මේ අලුත් වැඩපිළිවෙලට යන්න රටක් තියෙන්න ඕනේ. මේ රට ඉස්සෙල්ලා කොහොමද බේරගන්නේ කියන එක බලමු. අපි උද්ඝෝෂණය කරන ප්‍රමාණයට, අපි කෑ ගහන ප්‍රමාණයට, අපි වැඩ නොකර ඉන්න ප්‍රමාණයට මේ රට ගොඩට එනවා නම් අපි මේ දේවල් කරන්න ඕනේ. හැබැයි ආර්ථික ප්‍රශ්නට උත්තරයක් ගන්න ලැබෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා අරගල භූමියේ ඉන්න අපේ සියලුම හිතවතුන් මේ මාත් එක්ක මේ සම්බන්ධයේදී එකග වෙනවා කියලා. මොකද අපිට දැන් පළවෙනි ප්‍රශ්නේ තියෙන ආර්ථික ප්‍රශ්න. අන්තර්ජාතික වශයෙන් අපි මෙතනින් නැගිටින්න ඕනේ. කාගේ හරි උදව්වක් ඕනේ. මේ උදව්ව අරගෙන නැගිටලා ඉවර වෙලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා කරන්න තියෙන සියලු දේශපාලන වෙනස්කම් ප්‍රතිසංස්කරණ කරලා මැතිවරණයකට යන්න. මැතිවරණයකට යන්නවත් අපිට බෑනේ තාම. ඒ නිසා ඉස්සෙල්ලා ලෙඩාව මරණයෙන් ගලවගෙන ඉන්න. ලෙඩාව මරණයෙන් ගලව ගත්තට පස්සේ අපි අඳින්නේ මොන ඇඳුමද? එයා යන්නේ කොතෙන්ටද? එයා ඇවිදින්න ඕනේ කොහොමද? එයාගේ වාහනේ මොකද්ද කියන එක පිළිබඳව තීරණය කරනවා. දැන් ලෙඩාව බේරගන්න මේ වෙලාවේ අපේ රටේ ඉන්න අයගෙන් ඔක්කොම ඉන්නේ ෆේල් වෙච්ච නායකයෝ තමයි. ඔක්කොම ඉන්නේ රටට ආදරය කරපු නායකයෝ නෙමෙයි.
ඒ ගැන කිසි සැකයක් නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඇතුළෙන් අපිට යමක් කරන්න තියෙන්නේ. ඒ නිසා මේ අතරින් එක්කෙනෙක් තෝරගන්න සිද්ධ වෙනවා. මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මේ වෙලාවේ ගත්ත තීරණය රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කරන්න මම හිතනවා යම් ප්‍රමාණයකට මේක සාධාරණයි කියලා. මොකද එහෙම වෙන්න හේතුව 100%ක් නෙමෙයි. හේතු කීපයක් තියෙනවා. දැන් ඔවුන්ගේ හොරමරකන් ටික වහගන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ කවුරු හරි. පහුගිය කාලේ හොරුන්ව අල්ලන්නේ නැතුව හොරුන්ට නිදහස දුන්න රනිල් වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා අතර තියෙන යටි ගනුදෙනු යටි සම්බන්ධ සහ ඩීල් නිසා උන්ට විශ්වාස කරන්න පුළුවන් නායකයා. කීයටවත් බලයේ ඉන්න කෙනා බලය අතහැරලා යන්නේ නැතුව මේ එල්ලිලා ඉන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි. Tamanගේ හොරමරකම් අහු වෙනවයි කියන කාරණාව. මොකද දැන් හම්බ කරන්නේ නැහනේ. දැන් කොමිස් ගන්න නැහනේ. මේ වෙලාවේ ගනුදෙනු කරන්නේ නැහනේ. හොරකම් කරන්න බෑ මේ වෙලාවේ. හැබැයි ඇයි එහෙනම් ඉන්නේ? බලය අතහැර දාලා ඕන කෙනෙක් රෝන්දයක් කරගන්න කියලා යනවනේ. නෑ. ඒ ඉන්නේ පළවෙනිම කාරණාව තමයි Taman හොරකම් කරපු Tamanගේ පරම්පරාව හොරකම් කරපු සල්ලි ටික ධනය දීපොළ රටේ ජාතික ධනය සියල්ල එලිදරව් වෙනවා. අපි දන්නා ප්‍රමාණයට වඩා හුඟක් වැඩි මේ යට මේ අයිස්බර්ග් එකේ යට තියෙන කෑල්ල හුඟක් වැඩි. මේ ටික ඔක්කොම එලිදරව් වෙනවා කියන බයට ඉන්නේ. ඒ බය නැහැ රනිල් වික්‍රමසිංහ නායකයා වශයෙන් හිටියෝ. දැන් අපිට මොකද්ද මෙතන තියෙන්නේ? ඒ නිසා අපිට මේ ටික අල්ලන්න ඕන රනිල් වික්‍රමසිංහ ගේන්න එපා. කියන්න ඕනේ. අපිට ඕන කරන්නේ මේ වෙලාවේ රාජපක්ෂගේ සල්ලි ටික ගන්න එක නෙමෙයි පළවෙනි කාරණා. ඒක දෙක. ඒක තියෙනවා. ඒක අපි කරනවා. අනිවාර්යයෙන් මේක කරනවා. හැබැයි ඒක කරන්න පෙර රට ආර්ථික වශයෙන් නගා සිටුවා ගැනීමේ අඩු ගානේ මේ හුස්ම ගන්න පුළුවන් තත්වයකට ගේන්න ඕන. ඒක රනිල් වික්‍රමසිංහට අනිත් අයට වඩා වැඩි හැකියාවක් තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඔහුට තියෙන ජාත්‍යන්තර සම්බන්ධ සහ ජාලය සහ ප්‍රධාන වශයෙන්ම ඔහුගේ උගත්කම. ඒකත් හරි වැදගත් කාරණාවක්. දැන් උදාහරණයක් විදිහට අපි ඇත්ත ප්‍රායෝගික කතාව කතා කරලා බලමු. අපේ රටේ මුදල් ඇමතිවරුන් වශයෙන් මහින්ද රාජපක්ෂ හිටියා. බැසිල් රාජපක්ෂ හිටියා. දැන් අලි සබ්රි පත් වෙන තුරු ලෝකයට ගිහිල්ලා විදේශ රටක ඇමතිවරයෙක් එක්ක අගමැතිවරයෙක් එක්ක ජනාධිපතිවරයෙක් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිවරයා එක්ක එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහලේකම්වරයා එක්ක හරියම ආර්ථික විද්‍යාත්මක සාකච්ඡාවක් කරන්න මේගොල්ලන්ට පුළුවන්ද? ඒ ප්‍රතුල දැනුම තියෙනවද? ආර්ථික දැනුම තියෙනවද? එහෙම එකක් නැහැ. මොකද මම මේ කාරණාව ඉතාම හොඳින් දැක්ක දෙයක් තමයි යුද්ධයේ පවතින වෙලාවේ අපේ රටේ මේ විදේශ ඇමතිවරයා වශයෙන් හිටිය ඇමතිවරයාට පිටරටවල් එක්ක කතා බහ කරන්න වෙනත් රටවල් එක්ක කතා බහ කරන්න යන අවස්ථා කීපයකටම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා බෝගොල්ලගේ මහත්මයා හිටියේ. ඔහුගේ පෞරුෂය සහ ඔහුගේ අනිත් අයත් එක්ක කතා කරන ආකාරය අපේ රටට මේ අවස්ථාවේ ආධාර ලබා ගැනීමට බෙහෙවින්ම උපකාරී. ඒක අපි ඇස් දෙකෙන් දැක්ක කාරණාවක්. ඒ නිසා මම හැමතිස්සෙම විශ්වාස කරනවා රටක නායකයෙක් වුණාම ඒ නායකයාට යම්කිසි පෞරුෂයක් තියෙනවා. ඒ නායකයාට දැනුමක් තියෙනවනේ, බුද්ධියක් තියෙනවනේ, උගත්කමක් තියෙනවා. ඒව නැතිකම නිසා තමයි පසුගිය කාල පරිච්ඡේදය තුළ මෛත්‍රීපාල සිරිසේනලා ෆේල් උනේ. ඒක නැතිකම නිසා තමයි මහින්ද රාජපක්ෂලා ෆේල් උනේ. නමුත් මේ ආර්ථික ගැටලුවේදී කොමිස් ගහ ගන්න, ඩීල් දා ගන්න ඒක ඕන කෙනෙකුට පුළුවන්. පිටකොටුවේ ඉංග්‍රීසි බැරි මිනිස්සෙක් ඇරියත් එයා ඒක ගන්නට කරගෙන එනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. පදික වේදිකාවේ වෙළඳාම් කරන කෙනෙක්ගේ ඇරියත් එයා ඒක කරගෙන එනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ රාජ්‍ය නායකයා විදිහට, මුදල් ඇමතිවරයා විදිහට ලෝකයක් එක්ක කතා කරන්න යම්කිසි දැනුමක් තියෙන, පිළිගැනීමක් තියෙන, පෞරුෂයක් තියෙන මිනිස්සෙක් එන්න ඕනේ එතෙන්ට. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ දැන් පහුගිය කාලයේ කරපු පව් සෝදා ගැනීම උදෙසාත් ඔහු වැඩකාරයෙක් කියලා පෙන්වන්න උට කිසිම අවස්ථාවක් නොලැබුණ නිසා මේ අවස්ථාව ඔහු ප්‍රයෝජනෙට ගනී කියලා. රාජපක්ෂලව හංගගෙන ඉඳි. ඒගොල්ලන් ආරක්ෂා කරා. ඒක වෙනම කතාවක්. ඒක අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. මෙතෙන්දී අපට වැදගත් වෙන්නේ මම කල්පනා කරන්නේ අපිට මේ වෙලාවේ වඩාත්ම වැදගත් වන්නේ ආර්ථික අර්බුදයෙන් මේ අගාධයෙන් එළියට එන එකයි. ඒ සඳහා අපි රනිල් වික්‍රමසිංහට අවස්ථාවක් දීලා බලන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ මම UNP කාරයෙක්ද රනිල් වාදියෙක්ද එහෙම එකක් අදහස් කරන්නේ නැහැ. මම අදහස් කරන්නේ එකයි. අරගල භූමියේ සිටපු අප සියලු දෙනා අරගලයේ වෙනුවෙන් යම්කිසි වචනකින් හරි දායක වෙච්ච අප සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ මේ රට ගොඩ ගන්න එක. මේ රට ගොඩ ගැනීම සඳහා ඉතිහාසයේ අවස්ථාවන් කිහිපයකදී අපි සම්බන්ධ වෙලා තියෙනවා. අපිට ඒ සම්බන්ධ අත්දැකීම් තියෙනවා. ඒ සම්බන්ධව තියෙන අත්දැකීම් නිසා තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ
මේ වෙලාවේ ලෝකයේත් එක්ක කතා කරලා මුදල් ටිකක් හොයාගෙන අපේ ණය ටිකක් සැහැල්ලු කරගෙන බර සැහැල්ලු කරගෙන අපට අපේ ආර්ථික ප්‍රතිපත්තියක් නිෂ්පාදනය කරගන්න නිර්මාණය කරගන්න පොඩි කාලයක් ලබා ගන්න ඕනේ. අන්න එතකොට අපිට ඒ කාරණාවට අලුත් ආණ්ඩුවක් ඕන වෙනවා. හොරකම් කරන්නේ නැති, දූෂණේ නැති, විවෘතව වැඩ කරන, වංචා කරන්නේ නැති, තමන්ගේ බලය අයිතු ලෙස පාවිච්චි කරන්නේ නැති මේ රටේ ජනතාවට ආදරය කරන නායකයෙක් සහ පාලන තන්ත්‍රයක් අපිට එදාට අවශ්‍ය කරනවා. ඒ ලබා ගැනීම උදෙසා ඕන කරන මතු පිට සකස් කරගන්න අපිට ඕන කරනවා මේ ප්‍රශ්نين ගැලවෙන්න. ඒක තමයි මගේ කතාවේ පළවෙනි කොටස. දෙවෙනි කාරණාවට මම එන්නම්. මම ඔබට කියන්නම් ඉතිහාසයේ මගේ අත්දැකීම. කුටි සංවිධානයේ ලෝකේ ඉතාම ප්‍රබල සංවිධානයක් වෙලා ඉන්න අතරතුර කාලයේදී ලංකාවේ හමුදාවට කුටින් විසින් බරපතල ලෙස ප්‍රහාර එල්ල කරමින් හිටියා. කුටින්ට මේ තරම් ශක්තියක් ලැබුණේ කොහෙන්ද කියන එක පිළිබඳව අප විමසිලිමත් වුණා. මේ සොයා බැලීමේදී අපට දැනගන්න ලැබුණු ප්‍රධානම කාරණාව තමයි ලංකාවේ යුද්ධ යන්නේ යුරෝපයේ සල්ලි වලින් කියලා. විශේෂයෙන්ම යුරෝපයේ සල්ලි වලින්. ස්වීඩනය, ඩෙන්මාර්කය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය කියන රටවල් වල. මේ රටවල් වලින් උපයා ගන්නා දැවැන්ත කැනඩාව ඇමරිකාවක් තිබුණා. හැබැයි අපේ අවධානය යොමු වෙන්නේ මේ ප්‍රදේශයට. මෙහෙන් උපයා ගන්නා දැවැන්ත විදේශ ධනස්කන්ධය ආයුධ මෙලදී ගැනීම සඳහා ඔවුන් යම් රටවල් දෙකකට ලබා දෙන තත්ත්වයක් තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විගස අපි අපේ ආණ්ඩුව දැනුවත් කළා. අපි ආණ්ඩුවත් එක්ක ඒක කතා කළා. ඒක වළක්වාලීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සියල්ලම අපිට ගත හැකි ආකාරයේ ක්‍රියාමාර්ග රාශියක් තිබුණා. මොකද ඒ දවස්වල අපේ රූපවාහිනිය මුළු යුරෝපයේ පුරාම මිනිසුන් නරඹමින් හිටියා. ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් පවා. අපට ඒ සම්බන්ධයෙන් ගත හැකි යම්කිසි ක්‍රියාමාර්ග කීපයක් අපි ගත්තා. දැන් මේ තත්ත්වය ඇතුලේ අපට පුළුවන් වුණු වැඩ දෙකක් අපි කළා. ශ්‍රී ලංකාවේ යුරෝපයේ ජීවත් වෙන විශේෂයෙන්ම ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තයේ, ස්විට්සර්ලන්තයේ, ස්වීඩනයේ, ඩෙන්මාර්කයේ ජීවත් වෙන නෝර්වේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් අති විශාල සංඛ්‍යාවක් මේ වැඩේට හවුල් වුණා. සමහර විට මම මේ කතාව කියද්දී ඒ අතීතයේ දන්නේ නැති ඔබ බොහෝ දෙනෙක් හිතනවා ඇති මේ යුරෝපයට ඇවිල්ලා රස්සාවල් කරගෙන ජීවත් වෙන මිනිස්සු ලංකාවේ යුද්ධයකට දන්නේ නැහැ, ලංකාවේ යුද්ධෙත් එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ ඒගොල්ලෝ සැපවින්ද කියලා. මම සාක්ෂි දෙනවා ඕන්නේ එක කලේ නැහැ කියලා. මම සාක්ෂි දෙනවා මට ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා මේ රටේ ජීවත් වෙන මේ යුරෝපයේ ජීවත් වෙන මිනිස්සු දසදහස් ගණනක්, ලක්ෂ ගණනක් යුද්ධයේදී තමන්ගේ කාර්යභාරය මැනවින් ඉෂ්ට කළා කියලා. ඒ කාර්යභාරය හරි අති විශාල කාර්යභාරයක්. හමුදා සෙවලුන් යුද්ධයට ගිහිල්ලා තමන්ගේ ජීවිතය කැප කරනවා වගේ තරම්ම ප්‍රබල නැති වුණාට ඊළඟට ඊට පමණක් දෙවෙනි වෙන කාර්යභාරයක් යුරෝපයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කළා. මගේ ඇස් දෙකෙන් දැක්ක මම අත්දැකීමෙන් ඒ අත්දැකීම ලැබුවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මෛත්‍රීගේ පක්ෂය, පොහොට්ටුව, බැසිල්, ගෝඨාජ්, රනිල්, JVP ආදී වශයෙන් බෙදිලා වෙන් වෙලා හිටියට මේ මිනිස්සු යුද්ධ වෙලාවේදී එකම එක මනුස්ස කණ්ඩායමක් විදිහට ලෝකයේ යුරෝපයේ රටවල් පුරා ඇවිද උද්ඝෝෂණය කර නායකයන් හම්බ වෙලා ජාත්‍යන්තර සංවිධාන වලට ගිහිල්ලා කතා කර මේ රටේ යුද්ධේ නැති කරන්න ඕන දේවල් කළා. මම සරල උදාහරණයක් කියන්නම්. ඊටාම සරල උදාහරණයක්. එක්තරා නූගත් මං හිතන්නේ 2 3 පන්තියටවත් ගියේ නැති රුමේනියාවේ සේවය කරපු ශ්‍රී ලාංකීය කාන්තාවක් හිටියා. ගෘහ සේවිකාවක් හිටියා. මට මේ යුද්ධ කාලෙදී නිතර කතා කරා. වැඩ කරමින් හිටියේ එවකට යුරෝපා සංගමේ යුරෝපා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුගේ ගෙදර. යුරෝපා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුගේ ගෙදර තමයි වැඩ කරමින් හිටියේ. ඒ කාන්තාව ශ්‍රී ලාංකික කාන්තාවක් නිසා ඒ වෙනකොට දෙමළ ඩයස්පෝරාව ලෝකේ පුරා පතුරවා තිබුණු අසත්‍ය ප්‍රචාර සියල්ලත් එක්ක අර යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හිටියේ ලංකාවේ ආණ්ඩුව පැත්තේ නෙමෙයි. දැන් මේ කාරණාව මේ කාන්තාව හරියට භාෂාවක් කතා කරන්න බැරි අමාරුවෙන් ඉංග්‍රීසි යන්තම් ගලපගෙන කතා කරන මේ කාන්තාව මට දැනුවත් කළා. අපි ඒ කාන්තාව හරහා මේ අදාළ නිලධාරී මහත්මයාව සම්බන්ධ කරගන්න. අපිට ඔහුට කියන්න තියෙන අවශ්‍ය සියලු දේවල් අපි කිව්වා.
ඔහු අපෙන් ඉල්ලුවා මේකට අවශ්‍ය කරන සාක්ෂි මොනවද තියෙන්නේ කියලා. අපි සියලුම සාක්ෂි ෆොටෝස් එක්ක වීඩියෝ පටත් එක්ක අපි සාක්ෂි ඉදිරිපත් කළා. මේ කාන්තාව බරපතල සේවයක් අතරමැද සිදු කළා. පසු කාලයකදී යුරෝපා පාර්ලිමේන්තුව තුළ කොටි සංවිධානයේ උවමනාවට සම්මත කරගන්න ගෙනාවු යෝජනා කිහිපයක්ම සාකච්ඡාවටවත් භාජනය නොකර ඉවත් කරන්න මේ නායකයා මේ මහත්මයා ඉදිරිපත් වුණා. මම මේ කිව්වේ බොහොම සරල සිද්ධියක්. මේ සිද්ධිය ඒ දවස්වල අපි රූපවාහිනියේ කතා කරද්දී ඒ පිළිබඳව සජීවී සාකච්ඡාවල් යද්දී අහගෙන හිටපු අය මගේ කතාව අහනවා ඇති මෙතන. මේ මොහොතේ ඉන්නවා වෙරෝනා නගරේ, නාපොලි නගරේ, කටානියා නගරේ, රෝමේ, මිලානෝ නගරේ, ස්විට්සර්ලන්තේ ජිනීවා නගරේ, ඉතාලියේ ජෙනෝවා නගරේ, ලන්ඩනේ, පැරිසියේ, බර්ලින් නගරේ, මේ හැම නගරයකම තානාපති කාර්යාලය ඉස්සරහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහා, ජාත්‍යන්තර සංවිධානයේ ඉස්සරහා තමන්ගේ පුවරු අල්ලගෙන ඒ භාෂාවලින් ලියලා මහා විශාල උද්ඝෝෂණ කරන්න පාරට බැහැලා ආපු ලක්ෂ ගණනක් මිනිස්සු මේ යුරෝපේ හිටියා. ඒගොල්ලෝ තමන්ගේ යුතුයකම ඒ වෙලාවේ කළා. ඒ මිනිස්සු අද සමහර වෙලාවට විවිධ පක්ෂ වලට බෙදිලා අපි අප්පච්චිගේ, අපි ගෝටගේ, රනිල් බංග වේවා, අනුර කුමාර දිසානායක නැති වේවා වගේ සටන් පාට කියමින් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එදා ඒගොල්ලෝ එහෙම කළේ නැහැ. එදා ඒ මිනිස්සු අපේ රට බේර ගන්න එක්කා වගේ එකතු වෙලා හිටියා. සියලු පක්ෂවල ඉන්න අය එකතු වෙලා හිටියා. අපිට එදා මහ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා අපේ රට බේර ගන්න. මං හිතනවා මම ඒ කාලයේදී කරවු ලැබූ ක්‍රියාමාර්ග ගැන දන්නා කියන උදවිය මාව විශ්වාස කරනවා කියලා. නොදන්න අය ගැන කොයි විදිහට හිතුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. දන්න කෙනා විශ්වාස කරනවා කියලා මං හිතනවා. මං කල්පනා කරනවා ඉදිරියේදී අපි කවර ආණ්ඩුවක් පිටුවා ගනු ලැබුවා. අපි මේ හොරු ඔක්කොම පන්නලා කවුරු හරි රටට ආදරය කරන කණ්ඩායමක්, අලුත් කණ්ඩායමක් පත් කරගන්නට තීරණයක් අරගෙන මේ මොහොතේ රට වැටී සිටින අගාධයෙන් මුදවා ගැනීමට අපට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. මම එහෙම කරපු ක්‍රියාමාර්ගයක් පිළිබඳව ඔබට තොරතුරු කියන්නම්. එතකොට ඔබ දන්නවා මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රායෝගිකව. ඒ අවස්ථාවේදී ලංකාවට විදේශ විනිමය වල විශාල හිඟයක් තිබුණා. කොටින්ට ලැබෙන විදේශ විනිමය සංඛ්‍යාව ඉතා විශාලයි. අපි ඒක වළක්වන්න ක්‍රියා කළා. හොඳ සහ නරක ක්‍රියාමාර්ග දෙකම ගත්තා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය ඉතා අඩු තත්ත්වයක, ප්‍රමාණවත් නැති තත්ත්වයක තිබුණ යුද්ධය සම්බන්ධයෙන්. ඒ වෙලාවේ මම ශ්‍රී ලංකා මහ බැංකුවට ලියුමක් ලියුවා. අපේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් මුදල් අරින්නේ උණ්ඩියල් ක්‍රමයෙන්, පෞද්ගලික ක්‍රම මාර්ගයෙන්. ශ්‍රී ලංකා මහ බැංකුව සහ අපේ රටේ රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු මේ මුදල් ප්‍රමාණයට තාම හරියටියට අත තියලා නැහැ. මේ මුදල් ප්‍රමාණය ලබා ගැනීම සඳහා අප ළඟ වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒක ගැන සාකච්ඡා කරමු කියලා. එවකට හිටිය නියෝජ්‍ය මහ බැංකුව අධිපතිවරයා විජේවර්ධන කියලා මහත්මේ, එතුමා ආවා අපිත් එක්ක කතා කරන්න. අපේ ස්ටුඩියෝ එක තිබුණේ නාපොලි නගරේ. නාපොලි නගරේ ස්ටුඩියෝ එකට ආවිලා අපි සාකච්ඡාවක් කරා. සාකච්ඡාවක් පවත්වුවා. මම මේ විදිහට අපිට රට ගොඩ ගන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට උදාහරණයක් කියන්න පුළුවන්. මේ උදාහරණය පසුගිය කාල පරිච්ඡේදයේදී අපේ රට මීට වඩා භයානක අවස්ථාවකට මුහුණ දුන්න වෙලාවක සිද්ධ වෙච්ච දෙයක්. යුද්ධය පැවති වෙලාවේ කොටි සංවිධානයට විශාල වශයෙන් පිටරටවලින් සල්ලි එන්න පටන් ගත්තා. ඒ සල්ලි ආවේ ප්‍රධාන වශයෙන්ම නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය කියන රටවල් වලින්. ඒ රටවල හිටපු ශ්‍රී ද්‍රවිඩ ජාතික රැකියාවන් කරන අයගෙන් එකතු කරගත්ත ධනය තමයි විශාල වශයෙන්ම අපේ රටට විරුද්ධව සටන් කරන්න යුද්ධය සඳහා කොටි සංවිධානය යොදාගත්තේ. ඔවුන් එතකොට මොන රටවල් වලින්ද අවි ආයුධ ගත්තේ? ඒ අවි ආයුධ ගන්න සල්ලි දැම්මේ කොයි රටවල් වලින්ද? ආදී සියලු කාරණාවන් අපට හොයාගන්න පුළුවන් වුණා. දැන් මේ தত্ত্বය සම්බන්ධයෙන් අපි එවකට අපේ රජය සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා. අපිට මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක. අප මේ යුරෝපයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මට හැමතිස්සෙම විශාල ගෞරවයක් තියෙන එක හේතුවක් තමයි මේ යුද්ධ වෙලාවේදී ඒ අය සියලුම දෙනා තමන් මොන පක්ෂයේද කියන එක අමතක කරලා
අපේ රට බේර ගැනීම උදෙසා කරන්න පුළුවන් හැම දෙයක්ම දිවි නොතකා දිවාරය නොතකා කළා. ඒ පිළිබඳව මම සාක්ෂි දරනවා. සමහර වෙලාවට අද කට්ටියක් අප්පච්චි කට්ටියක් ගෝඨාභයගේ කට්ටියක් රනිල්ගේ කට්ටියක් සජිත්ගේ කට්ටියක් අරුණගේ ආදි වශයෙන් වෙන් වෙලා තින්නේ. අද බෙදිලා ඉන්නේ. ඒ වුණාට ඒ මොහොතේ එදා තමන්ගේ පක්ෂ පාට සියල්ල පැත්තකින් තියලා අපේ රට බේරගන්න මේගොල්ලෝ එක කොඩියක් යටතට ආව. සිංහ කොඩිය අරගෙන මේ ලෝකේ නගර රාශියක අපි රැ එළි වෙනකන් ඇවිද්දා. තැන් තැන්වල උද්ඝෝෂණය කළා. ඒ රටවල භාෂාවලින් සටන් පාට ලියාගෙන ඒ රටවල නායකයන්ට පේන්නේ, ඒ රටවල තානාපතිවරුන්ට පේන්නේ, ඒ රටවල ජාත්‍යන්තර සංවිධාන ඉස්සරහා කෑ ගැහුවා. සටන් කළා. පෙප්සම් හැදුවා. බාර දුන්නා. කරන්න පුළුවන් හොඳ නරක හැමදේම අපි කළා. එහෙම කැක්කුමක් තියෙන, එහෙම ආදරයක් තියෙන මිනිස්සු ප්‍රමාණයක් තමයි මේ රටවල අද මේ බෙදිලා වෙන් වෙලා ඉන්නේ. අද මඩ ගහන්නේ, අද චෝදනා කරන්නේ, අද බොරු කතා පතුරවන්නේ, අද අනිත් මිනිස්සුව මරාගෙන කන්ද හදන්නේ මේ දේශපාලන පක්ෂය වෙනුවෙන්, තමන්ගේ නායකයා වෙනුවෙන් පුද්ගල ප්‍රතිරූප වන්දනා කරමින් අද මේ මෝඩකම් කරන්නේ රටට ආදරය කරපු මිනිස්සු. මම පෞද්ගලිකව විශ්වාස කරනවා එදා අපිට පුළුවන් වුණා මේ සියලු දෙනාම එක කොඩියක් යටතට ගන්න. අද අපේ රට මේසා විශාල භයානක තත්වයකට පත් වෙලා ඉන්න වෙලාවේ ඒ සියලු දෙනාව නැවත එකතු කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. රට වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු කියලා කිව්වොත් ඒ සියලු දෙනා එකතු වෙන්න ලෑස්ති. එදාට වඩා අද එකතු වෙන්න ලෑස්ති. මොකද අද අපේ රට පිළිබඳව විශාල අනාගත බලාපොරොත්තුවක් නිර්මාණය වෙලා තියෙනවා. තරුණ අරගලයක් එක්ක අපේ රට ගොඩ ගන්න පුළුවන් කියන විශාල බලාපොරොත්තුවක් නිර්මාණය වෙලා තියෙනවා. අද අපේ රටේ සර්ව පාලන බලය සියලු ශක්තියින් එකව වෙලා තියෙන තමන් අතේ කියලා විශ්වාස කරගෙන හිටපු දේශපාලකයන් පළවා හරින්න, හොරු පළවා හරින්න මේ අරගලයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මොන පක්ෂේ හිටියත්, මොන දේශපාලන මතධාරියෙක් වුණත් රටට ආදරේ මේ මිනිස්සු. ඒ ගැන විශ්වාසයක් මට තියෙනවා. කීප දෙනෙක් ඉන්නවා බිස්නස් කරගන්න ආණ්ඩුවත් එක්ක එක්කව වෙච්ච, තමන්ට එහෙ තමන්ගේ වාහනේ ආණ්ඩුවේ කටයුත්තකට දාලා, තමන්ගේ ගොඩනැගිල්ල ආණ්ඩුවේ වැඩකට කුලියට දීලා, තමන්ගේ නෑදෑයෙක් එම්බසි එකේ රස්සාවකට දාලා, එයාපෝට් එකේ රස්සාවකට දාලා ඔයගේ පොඩි පොඩි වාසි අරගෙන, මොන හරි පර්මිට්ස් අරගෙන, කොන්ත්‍රාත් අරගෙන, ඒ කාරණාවන් නිසා අපේ රට මේ බෙදිලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ හැරුණම බහුතරය තවමත් සූදානමින් ඉන්නේ අපේ රට බේරා ගැනීමට, අපේ රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියන තැන වුන් ඉන්නවා. දැන් එහෙම කරන්න පුළුවන් ද බැරිද කියලා ඔබ මගෙන් ප්‍රශ්න කරයි. එහෙම කරන්න පුළුවන්. අපි ඇස්තමේන්තු කරනවා අපේ රටට මාසෙකට උවමනා කරන විදේශ මුදල් ප්‍රමාණය කොච්චරද කියලා. ඒකෙන් අපට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි ඇස්තමේන්තු කරනවා. පහුගිය සතියේ මම විදේශ රටවල් කීපයකට ගියා. ඒ කාලේ යුද්ධය වෙනුවෙන් අපි උද්ඝෝෂණ පවත්වද්දී හැතැම්ම දහස් ගණන් වාහන අරගෙන, මිනිස්සු අරගෙන උද්ඝෝෂණ කරන්න ජිනීව නගරයට ආව. ලෝකේ ප්‍රධාන නගරවලට එක්රැස් වෙච්ච, ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු, තමන්ගේ අතේ තියෙන සල්ලි වලින් අපේ රට වෙනුවෙන් යම්කිසි මෙහෙයක් කරපු මිනිස්සු රාශියක් ඉන්නවා. ඒ අය කීප දෙනෙක් හම්බුණා මම පහුගිය කාලේ. මම ඊළඟ සතියේත් ඒ සියලු දෙනාව නැවත හම්බ වෙන්න යුරෝපේ රටවල් වලට යනවා. ඊළඟ මම උන්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. අපි එකතු වෙමු. අපේ රට ගොඩ ගැනීම උදෙසා අපට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය අපි කරමු. අපි එහෙම කරලා අපට පුළුවන් මේ රට ගොඩ ගන්න. මොකද අපේ රටේ තියෙන මේ විදේශීය ප්‍රශ්නෙට යම් කිසි හයියක් වෙන්න අපට පුළුවන්. ඒකත් එක්ක මං කියන්නේ පරිභෝජනයට නෙමෙයි. කන්න බොන්න තේ ටික ගන්න මේ ඒ කතන්දරයට නෙමෙයි. විශාල මුදල් සංචිතයක් නිර්මාණය කරලා දෙන්න අපේ රට, විදේශ සංචිතයක් නිර්මාණය කරලා දෙන්න. ඒ සංචිතයක් ගොඩනගා ගැනීම උදෙසා අපිට යම්කිසි මෙහෙයක් කරන්න පුළුවන්. මේ විදේශ රටවල් මිලියන් 1.5 සේවා නියුක්තව ඉන්න අය අපිට ඉන්නවා. මේ අපි හැම දෙනාම යම්කිසි වැඩ කොටසක් ඉටු කළොත් එහෙම අර යුද්ධදී අපි කළා වගේ මිනිස්සුන්ට කන්න බත් පාර්සලේ ගෙදරින් හදාගෙන ආවා. වතුර බෝතල් ටික ගෙදරින් අරගෙන ආවා. මේ විදිහට එන අයට නවාතැන් දුන්නා. තමන්ගේ අතින් පෙට්‍රල් ගහගෙන කට්ටියව අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා අපි කෑ ගැහුවා. අපි තානාපති කාර්යාලය ඉස්සරහා සටන් කළා. ජිනීව නගරේ උද්ඝෝෂණ පැවැත්තුවා. කොටි මේ පැත්තෙන් ඉස්සරහෙන් අපිත් එක්ක සටන් කරනවා. කොටි බස් 8ක් ඇවිල්ලා. අපේ බස් ඇවිල්ලා තියෙන දෙකයි. අපි මේ බස් දෙක අරගෙන ගිහිල්ලා
කොටින්ගේ බස් අට ඉස්සරහ තියාගෙන කොටින් මූණට මූණ ඉඳද්දි කතා කළා. කෑ ගැහුවා. සටන් කළා. සටන් පාට කිව්වා. පෙත් සම්බාර දුන්නා. අපිට යම්කිසි බලයක් තියෙනවා කියන එක අපි ඔප්පු කරලා දුන්නා. මේ රටවල් වල විදේශිකයන්ට අපි කියලා දුන්නා මේ යුද්ධය සාධාරණ යුද්ධයක් කියලා. ඒගොල්ලෝ ප්‍රචාරය කරලා තිබුණු බොරු ප්‍රචාර සියල්ල නැති කරලා දාන්න අපිට පුළුවන් වුණා. අදටත් අපට මතක් වෙනවා මිලානෝ නගරෙදී රෝම් නගරෙදී අපේ ශ්‍රී ලාංකික තරුණයෝ අර පැත්තේ කොටි සංවිධානය කොටින්ගේ කණ්ඩායම් ඇවිල්ලා උද්ඝෝෂණ කරද්දී ඔවුන් අපේ අයව සටනට කැඳවද්දී අපේ අයත් එක්ක ආරවුලක් ඇති කරගන්න හදද්දී අපේ තරුණයෝ එක පැටලෙන එක වළක්වන්න අපි ආරක්ෂා කරගෙන ඔවුන් අපේ උද්ඝෝෂණත් කරලා ආපු දවස් මට මතක් වෙනවා. මේ හැම තැනකම හිටිය අපේ ලංකාවේ මිනිස්සු. සමහර කෙනෙක් කියන්න පුළුවන් යුද්ධ කාලේ ඕගොල්ලෝ කොහෙද හිටියේ ඕගොල්ලෝ පිටරටවල වල හිටියේ කියලා. නෑ. යුද්ධ කාලේ අපේ රටේ හිටපු බොහෝ දෙනෙකුට වඩා වැඩි වැඩ කොටසක් යුද්ධ කාලේ පිටරටවල හිටපු මිනිස්සු කළා. ඒක ඕගොල්ලෝ දන්නේ නෑ. බොහෝ දෙනෙක් දන්නේ නෑ. හැබැයි අපි දන්නවා. අපි ඇස් දෙකෙන් දැක්කා. අපි ඒකට සම්බන්ධ වුණා. අපි ඒගොල්ලොත් එක්ක කතා කළා. අපි ඒගොල්ලොත් එක්ක එකට හිටියා. ඒ නිසා අපි දන්නවා. ඒගොල්ලෝ කරපු දේවල් මොනවද කියලා අපි දන්නවා. අද වෙන් වෙලා ඇති. අද බෙදිලා ඇති. දැන් මම කතා කරපු බොහෝ දෙනෙක් ලෑස්ති මේ වැඩේ කරන්න. ඒ නිසා අපි යෝජනා කරනවා මහ බැංකුව අධිපතිවරයාට අපට විශ්වාසදායක විශ්වාසවන්ත මේ සල්ලි රාජපක්ෂලා අතට යන්නේ නැති මේ සල්ලි රනිල් වික්‍රමසිංහලා අතට යන්නේ නැති මේ සල්ලි කබ්‍රාල් අතට යන්නේ නැති මේ සල්ලි වලින් අයිතු ප්‍රයෝජන ගන්න බැරි වෙන මේ සල්ලි වියදම් කරලා අපේ තරුණ තරුණියන්ට කඳුළු ගෑස් ගහන්න කඳුළු ගෑස් ගෙන්නන්නේ නැති යුද ටැංකි ගෙන්නන්නේ නැති සර්ව සාධාරණ විදිහට අපේ රට ගොඩ ගැනීමේ ක්‍රියාමාර්ගයකට මේ සල්ලි යොදවන්න පුළුවන් කියන එක පිළිබඳව සහතික වෙනවා නම් අපි විශාල මුදල් ප්‍රමාණයක් හොයලා දෙන්න සූදානම්. අපේ රටේ මිනිස්සු ඒකට සූදානම්. අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් පටන් ගන්න සූදානම්. පටන් අරගෙන තියෙන ඇත්තම කියනවනම් මට මේක සාර්ථක වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ කාරණාව නිසා. දැන් ලංකාවට විදේශී නිමේ නැතුව අපේ යුද්ධය ගෙන යාමේ ප්‍රශ්නයක් තිබුණ කාලයක් තිබුණා. මේ ප්‍රශ්නය පිළිබඳව යුරෝපයට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා අපිව දැනුවත් කළා. එතකොට අපිට මොකද්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක පිළිබඳව. මම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාට ඒ කාලේ විජේවර්ධන කියලා මහත්මයෙක් හිටියේ ලිව්වා මේ සම්බන්ධයෙන්. අපේ රටේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාට කතා කරලා මම යෝජනා කිහිපයක් කළා. එතුමා හැරෙන තැපෑලෙන් මෙහාට ආවා යුරෝපයට ආවා. මගේ රූපවාහිනිය තිබුණු ස්ටුඩියෝ එකට ආවා. ඇවිල්ලා අපි සාකච්ඡා කළා. අපි යෝජනා කළේ ලංකාවට සල්ලි යවන ක්‍රමවේදය විධිමත් කරගන්න පුළුවන්. ලංකාවට මේ රටවල ඉන්න මිනිස්සු නිතරම සල්ලි යවනවා. හැබැයි ඒ කාලේ සල්ලි හරියේ ගාක් දෙනෙක් පුද්ගලික ක්‍රම මාර්ගයෙන් උන්ඩියල් ක්‍රම වලින් මේකට ලංකාවේ බැංකු මෙහි ස්ථාපිත කරන්න පුළුවන් නම් ශාඛාවල. ඒතකොට ලන්ඩන් වල ලංකා බැංකුවක් තිබුණා එච්චරයි. එහෙම ස්ථාපිත කරන්න පුළුවන් නම් සමහර තැන් ක්‍රියාත්මක වුණා නමුත් මේක විධිමත් වෙලා තිබුණේ නැහැ. අපිට විශාල මුදල් ප්‍රමාණයක් රටේ මහ බැංකු ධාරාවට රටේ බැංකු ධාරාවට ඇතුල් කරගන්න පුළුවන් කියලා අපි පෙන්නලා දුන්නා. ඔවුන් ඒක පිළිගත්තා. ඒ වගේම ඔවුන් මෙහාට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරලා විවිධ නගරවලට ගිහිල්ලා ඒ නගරවල මේ මූල්‍ය ගණතුරු කරන අයත් එක්ක හම් වෙලා කතා කළා. ඊට පස්සේ මාසයකට පස්සේ කොමර්ෂල් බැංකුවෙන්, හැට් නැෂනල් බැංකුවෙන්, ලංකා බැංකුවෙන් ආදී වශයෙන් ලංකාවේ බැංකු වලින් සේලන් බැංකුවේ මේ බැංකු වලින් නියෝජිතයෝ එව්වා. එයා ඒ නියෝජිතයන්ව අරගෙන මේ ශ්‍රී ලාංකිකයෝ මේ රටවල් ඉන්න ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ වාහනවල දාගෙන විවිධ නගරවලට එකගෙන ගිහිල්ලා ඒ අයට අවශ්‍ය පහසුකම් සලසලා දුන්නා. ඒ තැන්වල කාර්යාල පිහිටවල දුන්නා. නියෝජිතයෝ බවට පත් කරලා දුන්නා. ඒ තැන්වලදී අපි විදේශ විවහාර මුදල් ගිණුම් ඒකක පටන් ගන්න. සමහර වෙලාවට ලංකාවෙන් ඇවිල්ලා හිටපු මෙහි සමහර රැකියාවන් කරපු බොහෝ දෙනෙකුට දැනුමක් නැහැ මේ අවශ්‍ය ෆෝම් එක පුරව ගන්න. ඒ නීති අනුකූල ක්‍රියාමාර්ගය කරන්න ඒක දීර්ඝ ක්‍රියාමාර්ගයක් නේ. අපේ ආණ්ඩුව වල වැඩ කටයුතු හරි දීර්ඝයි, කටුකයි. ඒ කටයුතු කරන්න හැකියාවක් පහසුකමක් නැහැ. නමුත් ඒ தත්ත්වය තුල පවා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම ආරම්භ කරන්න පන්සල්වල, පල්ලිවල, පොළවල් පැවැත්වෙන වෙලාවට, මැයි පළවෙනිදා උත්සව පැවැත්වෙන වෙලාවල් වලදී ඒ තැන්වල අපි කාර්යාල හදාගෙන ඒවට උදව් කළා. තරඟ පැවැත්තුවා. අපේ රූපවාහිනිය අපි තරඟ පැවැත්තුවා. මේ විදිහට විවිධ දේවල් කරලා ලංකාවට මුදල් යවා ගන්න පුළුවන් ක්‍රමයකට අපි අපේ විදේශ ධනය ලංකාවට යවන ක්‍රමවේද සකස් කළා. ඒවා ප්‍රතිසංස්කරණය කළා. විශාල මුදලක් ලංකාවට ගියා. ඒ විතරක් නෙමෙයි. යුද්ධයේ අවසන් මොහොතේ
අපි වෙනුවෙන් අපි කියන වැඩසටහන අරගෙන ලංකාවෙන් ආවා හමුදාවේ නිලධාරීන් රාශියක්. අපි ඔවුන්ව අරගෙන මට අද වගේ මතකයි විවිධ නගරවල ඉන්න අපේ හිතවතුන් ඒගොල්ලෝ විවිධ පක්ෂවල දැන්. නෑ ඒගොල්ලෝ මේ පක්ෂවලට වැඩ කරනවා. ඒ වුණාට එදා අපි සියලු දෙනා එක පක්ෂයක ශ්‍රී ලාංකික කියන පක්ෂය අපි හිටියේ ඔක්කොම. අරගෙන මහන්සි වෙලා ගිහිල්ලා උගුර ලේරාවනතුරු අපි කතා කළා. පාන්දර එළිවෙනතුරු අපි කතා කළා. එංගලන්තයෙන් මෙච්චරක් මුදලක් හම්බ කරලා තිනවා. මිලාන් නගරයෙන් අපි මෙච්චර මුදලක් දෙමු. අපි මේක හම්බ කරලා දෙමු. මේ විදිහට හම්බ කරලා දෙමු. මෙහෙම දෙමු කියලා අපි සාකච්ඡා කළා, කතා කළා. විශාල මුදල් සම්භාරයක් හොයාගන්න පුළුවන් වුණා අපේ රටට. ඒවා පාවිච්චි කිරීමේදී කොයිතරම් දුරට සාධාරණව පාවිච්චි කළාද? එවෙන් කවුද ආයුධ ප්‍රයෝජන ගත්තේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා අපිට. හැබැයි අපේ යුතුයකම ලාංකික විදියට මේ රටවල් වල ඇතුළේ ඉඳගෙන අපේ යුතුයකම අපි හැමදේනම කළා. අද අපච්චිගේ මිනිස්සු කියලා අනිත් අයට මඩ ගහන, අද ගෝඨාගේ මිනිස්සු කියලා, රනිල්ගේ මිනිස්සු කියලා, අනුරගේ මිනිස්සු කියලා බෙදිලා වෙන් වෙලා ඉඳගෙන අනිත් අයත් එක්ක අපහාස කරගන්න චෝදනා කරන බොරු කතා පතුරවන ඒ සියලු දෙනා එකවන්ව එදා රට වෙනුවෙන් වැඩ කළා. ඒ නිසා මගේ ගෞරවය උන්ට හැමදාම තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත් ඒ ගෞරවය විදේශ රටවල් වල ශ්‍රී ලාංකිකයන්ට හිමි වෙනවා. අපිට ඔක ආයි කරන්න පුළුවන්. මම කතා කරපු කීප දෙනෙක්ම මට කිව්වේ වැඩේ හොඳයි නාරද රාජපක්ෂලා ඉන්නකන් අපි සල්ලි වන්නේ. හොඳයි. දැන් මොකද අපි කරන්නේ? රාජපක්ෂලා යන්න කියන්න එක පාට. රාජපක්ෂලා යන්න ඕනේ. ඒ කියන්නේ කිසි සැකයක් නැහැ. ආයි එන්නත් බෑ. අපේ රටට ඕනේ නැහැ. හැබැයි දැන් මේ මොහොතේ අපේ පළවෙනිම වැඩේ විය යුත්තේ රාජපක්ෂලව ඉලව ගන්න එකද? ලංකාව පොඩ්ඩක් ගොඩ දාගන්න එකද? ඉන්න රාජපක්ෂ කෙනෙක් එක්ක පොරොන්දුවක් අරගෙන අපි ගනුදෙනුවකට යන් කියලා මං කියන්නේ. මොකද ඒගොල්ලෝ ඩීල් කාර්යෝනේ. ඒගොල්ලෝ පළපුරුදු ඩීල් කාර්යෝ. අපි ඩීල් එකකට යමු. ඔයා යන්න ඕනේ මේ දවසෙන් පස්සේ. ඔයා මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ. ඉස්සර වගේ සෙල්ලම් බෑ දැන්. කරන්නම් කියලා කරන්නේ නැතුව ඉන්න ඒවා. මහ ජනතාවගේ මුදල් ආයුධ ලෙස පාවිච්චි කරලා සුරසප විඳින ඒවා දැන් බෑ. ඒවා අහෝසි කරලා ඉවරයි 9 වෙනිදා. දැක්කනේ. ආයි ඒ සෙල්ලම් අපේ රටේ කරන්න බෑ. ඒ නිසා අපි දැන් බය වෙන්න ඕනේ නෑ කියලා මං හිතනවා. අපි ඒගොල්ලොත් එක්ක ඩීල් එකකට යමු. මේ දේවල් ටික කරලා දෙන්න, අපිට මේවා කරන විදිය පෙන්වන්න, කතා කරන්න එන්න. අපි ලෑස්ති කතා කරන්න. මං ලෑස්ති කතා කරන්න. අපි කතා කරලා මේ මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා අපි යම්කිසි මුදල් සම්භාරයක් නිර්මාණය කරලා අපේ රටේ විදේශ සංචිතේ ගොඩ දාන්න හවුල් වෙමු. ඒක සුළුපටු ගානක් නෙමෙයි. ඊට පස්සේ හොරකම් කරපුවා ගන්න ප්ලෑන් එකක් තියෙනවා. ඊට පස්සේ හොරකම් කරපු අය වටිනාකම් වලට වන්දි ගන්න ප්ලෑන් එකක් තියෙනවා. ඊට පස්සේ අපේ රටේ හරි හම්බ කරගත්ත මහ ජනතාවගේ සල්ලි වලින් අයිතු ලෙස ප්‍රයෝජනගත සියලු දේශපාලකයන්ගෙන් වන්දි ලබා ගන්න සැලසුමක් තියෙනවා. අපි ඒවා කරනවා. ඒවා කරන්න ඉස්සෙල්ලා අපි ඒවා කරනවා කියලා අපි ඒගොල්ලන්ට කියනවා. ඒවා කරන්න ඉස්සෙල්ලා අපි රට සමතලා වෙලා නැත්තරම නැති වෙලා යන්නේ නැතුව අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා ජනතාවගේ පැත්තෙන් හිටන ආණ්ඩුවක් ගෙනල්ලා මහා ජනතාවට සේවය කරන්න අවුරුදු 5ක් අපි ඒගොල්ලන්ට දීලා බලය දීලා බලා ගන්න තැනකට එන තුරු අපි මේ දේ කරමුද? ඕස්ට්‍රේලියාවේ මගේ මිත්‍රෙක් මාත් එක්ක කතා කළා. අපි සාකච්ඡා කළා මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. හැම වෘත්තියක නිරත වෙන කෙනෙක්ම පිටරටවල ඉන්න තමන්ගේ එක දවසක පඩිය අපි උදාහරණයක් විදිහට ආරම්භයක් විදිහට පළවෙනි පියවරක් විදිහට මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කරමුද? අපි ඒ වෙනුවෙන් වැඩ පිළිලක් සකස් කරමුද කියලා. මේ කාගේවත් අතට යන්නේ නැතුව කාගේවත් හරහා යන්නේ නැතුව අර අපි එක්කව කරපු සල්ලි ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා තමන්ගේ නම හදාගන්න ජනාධිපතිවරයාට දීලා ෆොටෝ ගහගත්ත නායකයෝ තානාපතිවරු හිටපු කාලයක් අපිට හොඳට මතක තියෙනවා. එහෙම නොවි අපේ මිනිස්සු මේ වැඩේ හරි විදියට කරන වැඩපිළිවෙලක් සකස් කරගමු. අපිට එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. අපි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරමු. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ අපිට පුළුවන් ඊට වඩා වෙනස් විදියකට අපේ රටේ ජාත්‍යන්තර සංචිතය වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරලා දෙන්න මේ රටවල් වලින්. රටේ ඉන්න නායකයෝ රනිල් වික්‍රමසිංහලා, අලි සබ්රිලා සියලු පාර්ලිමේන්තුවේ කට්ටිය එකතු වෙලා ඒගොල්ලෝ
IMF එකට ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරගන්න. ඒක ඒගොල්ලෝ එහෙම කරගන්න. ඒක හොඳයි. ඒ ඉන්න නායකයෝ කවුරු හරි. ඒ කවුද කියලා අපිට වැදගත් නැහැ මේ වෙලාවේ. තව මාස 6කින් ඔයගොල්ලෝ ඔක්කොම යන්න ඕනේ. මේ වැඩේ කරලා හරි කරන්න බැරි වුණොත් එහෙම නොකර හරි මාස 6කින් ඔයගොල්ලෝ ඔක්කොම යන්න ඕනේ. අපි එහෙම ඩීල් එකකට එමු. ඊට පස්සේ ඊටු ටික අපි වෙනම සැලසුම් කරමු. දැනට කවුරු හරි නායකයෙක්ව පත් කරගෙන පාර්ලිමේන්තුව සක්‍රිය කරලා මුදල් පනත ගේන්න පුළුවන් විදියට පාර්ලිමේන්තුව සකස් කරලා විදේශ රටවල සංවිධාන වලට පිළිගන්න පුළුවන් විදිය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් එතන පෙන්눔 කරලා අපි ඒ වැඩ ටික කරගෙන යනවා. මං හිතනවා මේ වෙලාවේ සියලුම පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා. මම දැක්ක අද තියෙනවා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට උදව් කරන්නේ නැහැ. අපි විරුද්ධව ඉන්නවා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම ප්‍රශ්න තියෙනවා. විරුද්ධ වෙන්න ඕනේ. විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මහ ජනතාව විදියට අරගල බිමේ ඉඳගෙන අපේ රට බේර ගන්න කියලා කතා කරපු මිනිස්සු විදියට ගෝට යන්න කියලා කියපු මිනිස්සු විදියට තොපි එකෙක්වත් එපා කියලා කියපු මිනිස්සු විදියට අපි ඉල්ලීමක් කරනවා රට බේරා ගැනීම උදෙසා යෝජනා අරගෙන එන්න IMF එකෙන් සහන ගන්න යෝජනා ගේන්න පිටරටවල් වලින් අපේ ණය පිළිබඳ ප්‍රශ්නයට සාකච්ඡා කරන්න දූත කණ්ඩායම් අරින්න අපේ රටේ වියදම් අවම කරගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න සියලු සුවපහසුකම් සුඛෝභෝගී දේවල් අත්හරින්න යෝජනා ගේන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාමාන්‍ය මිනිස්සු වශයෙන් වරප්‍රසාද නැති කණ්ඩායමක් බවට පත් කරන්න මේ සියලු දේවල් කරන්න පාර්ලිමේන්තුවේ යම්කිසි යෝජනාවක් ආපු වෙලාවට මේ මාස 6ේදී ඉදිරි මාස 6ේදී පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව සියලුම දෙනා සහයෝගය දෙන්න. ඊට පස්සේ අපි සටන් කරමු. ඊට පස්සේ අපි මුන් ඔක්කොම එලවලා දාමු. ඊට පස්සේ ඕගොල්ලෝ සටන් කරගන්න. මහ ජනතාව ඕගොල්ලන්ට බලය දුන්නොත් ආපහු පාර්ලිමේන්තුවට ආවොත් එන්න ලැබෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඕගොල්ලෝ කාටවත් එන්න ලැබෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. හැබැයි එහෙම આવොත් එන්න ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපට ඕන විදිහට අපේ රටේ විද්වතුන් අපේ රටේ නීතිඥ සංගමය අපේ රටේ දේශපාලන විශාරදයින් එකතු වෙලා සංවිධානය කරලා හදලා තියෙන කෙටුම්පත් තියෙනවා. මේ අපි ඉදිරිපත් කරන යෝජනා සම්මත කරලා දෙන්න. දීලා ඕගොල්ලෝ පත් කරපු මේ ව්‍යසනයෙන් අපේ රට පොඩ්ඩක් නැගිටවලා තියලා කරුණා කරලා තොලොංචි වෙලා යන්න. ඒක වෙන තුරු අපි සියලු දෙනා ඕගොල්ලෝ එන්න එපා. ඔයාට සහයෝගය දෙන්නේ නැහැ. මෙයා આવොත් සහයෝගය දෙන්නේ නැහැ. ඒ මොනවත් නැතුව කවුරු හරි ඉන්න මිනිස්සයත් එක්ක එකතු වෙලා මේ රට බේර ගන්න වැඩ කරමුද? දැන් ගොන් විදියට බූරු විදියට කියන්න එපා. මේ රනිල් වික්‍රමසිංහට උදව් කරන්න තමයි මේ යන්නේ. එබැවින් මේ සජිත් ප්‍රේමදාසට මේ අනුර දිසානායකට කවුරු හරි වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. මේ රාජපක්ෂව තියාගෙන එහෙම කල්පනා කරන්න එපා. එහෙමත් කල්පනා කරන මොලේ උඩ ඉඳගෙන ඉන්න නිසායි මම එහෙම කියන්නේ. මේ කියන්නේ අපිට මුන් එකෙක්වත් එපා. හැබැයි මේ වෙලාවේ අපි මේ ભેද ගැන පොඩ්ඩක් කල්පනා කරන්නේ නැතුව මේ රටේ ප්‍රශ්නේ අංක 1 කියලා ඒක බේරගෙන ඊට පස්සේ මේගොල්ලන්ගේ ලොර දාමුද? එහෙම සූදානම් නම් අපි විදේශ රටවල් වල ඉන්න සියලු දෙනා එකතු වෙමුද? එකතු වෙලා අපේ රටේ ජාත්‍යන්තර සංචිතය ඉහළ නංවන්න වැඩපිළිවෙලක් සකස් කරමුද? හම්බ වෙලා කතා කරලා අපිට කරන්න පුළුවන් දේවල් ටික කියලා ඒවට සාධාරණ ඉෂ්ට වෙන විදියට පොරොන්දු අරගෙන නැත්තම් කරන්න තියෙන දේ 9 වෙනිදා කරපු දේවල් තමයි. අයි කියන්නේ දෙයක් නෑ ප්‍රචණ්ඩත්වේව පුරන්න එපා, අවුලන්න එපා, නිවන්න බන කියලා වැඩක් නෑ. එහෙම එතන අරගල භූමියට ඇවිල්ලා අපේ තරුණ දරුවන්ට උගුර ලේරහ වෙනතුරු එක අපරාධයක් නරක දෙයක් අවනීතික දෙයක් කරන්නේ නැතුව හිටපු තරුණයන්ට ගහලා දාන්න පුළුවන් මිනිස්සුන්ට ආපහු යන්න දෙන්න එපා කියලා කියන එක වරදක් නෙමෙයි. මං හිතන්නේ ඒක කරන්න ඕනේ. ඒක කර හැමදාම ඉන්න එපා. ඒ මාර්ගෙන් අර දීපල කොල්ල කණ්ඩ ඒ මාර්ගෙන් පෞද්ගලික පරිගැනීම් කරන්න දේශපාලන පරිගැනීම් කරන්න ඒ කතන්දරේට අපි නෑ. හැබැයි එහෙම ඇවිල්ලා ගහලා යන්න බෑ. ආයි තවදුරටත් එහෙම කරන්න බෑ. ඒක වෙන්න දෙන්නේ නෑ. ඒ නිසා ඉදිරියේදීත් අපි කල්පනා කරනවා මේ කවුරු මොන දේශපාලකයාවත් මහ ජනතාවට උඩින් ඉන්න දෙන්නේ නැහැ. මහජන බලයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. පක්ෂ ભેද වලට ලක් වෙලා වෙන් වෙලා
රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැතුව කකුලෙන් ඇද්දොත් ඒකේ සාර්ථකත්වය නැති වෙලා යනවා. ඒක යහපත් බලයක් වෙන්නේ අපි අපේ රට අංක 1 කියලා තියාගෙන වැඩ කළොත් විතරයි. මේ සම්බන්ධයෙන් කියන්න තව හුඟක් කාරණාවන් තියෙනවා. අපි ආපසු හෙට අනිද්දාම කතා බහ කරමු. සාධාරණව මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබේ අදහස් ඉදිරිපත් කරන විදිහක් තියෙනවා. මගේ වෝල් එකේ ඉදිරිපත් කරන විදිහක් තියෙනවා කියලා මම මගේ හිතවතුන්ට කියලා තියෙනවා. එහෙම ඒකට අනුකූල නොවන කිසිම එකක් මම ඒකේ තියන්නේ නැහැ, අයින් කරලා දානවා. හැබැයි අපි එකතු වෙලා සාමූහිකව සහෝදරත්වයෙන්, ආදරයෙන්, කරුණාවෙන් වැදගත් විදියට වනචාරී විදියට නැතුව මානුෂික විදියට මේ පිළිබඳව කතා කරමු. හෙට අනිද්දාම අපි ලෝකයේ රටවල් කිහිපයක ඉන්න ශ්‍රී ලාංකිකයන් හැම වෙලා අපේ රට වෙනුවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක පිළිබඳව යම්කිසි තීරණයක් අරගන්න. බොහොම ස්තුතියි.